පාස්කු සමයට සූදානම් වීමේ කාලේ 10 වන දිනයට අපි පැමිණ සිටිනවා. මේ නිස්සාන් මාසේ පළමුවෙනිදා ඉඳලා තමයි අපි මේ පාස්කු සමයට සූදානම් වීම සඳහා මෙලෙස අධ්‍යයනයන් සිදු කරමින් ඉදිරියට ගමන් කරන්නේ. ඉතින් හෙබ්‍රව් වරුන්ගේ මාස ක්‍රමය අනුව මේ නිස්සාන් කියන මාසේ 10 වන දිනය මේ නිස්සාන් 10 වෙනිදා තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලුන්ට කියන්නේ මේ 10 වෙනිදා වන විට තමයි පූජාව සඳහා පාස්කු පූජාව සඳහා බැටළු පැටවෙක්ව වෙන් කරගත යුත්තේ. ඒ බැටළු පැටව සූදානම් කරගන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ 10 වෙනි දවසේ. ඉතින් අපිත් මේ අධ්‍යයනයන් තුල අද 10 වෙනි දවසට පැමිණලා තිබෙනවා. 10 වෙනි දවසේ ඊශ්‍රායල්වරු මේ බැටළු පැටවව වෙන් කරගත්ත විදිහ, ඒ වගේම ජේසුස් වහන්සේ මෙවැනි දිනයක් තුල මෙවැනි කාලයක යෙරුසලමට ඇතුළු වෙලා රාජ තේජසින් යුක්තව යෙරුසලමට ඇතුළු වෙලා ජේසුස් වහන්සේට මුහුණ දෙන්නට වෙන පාස්කු සමයේ පීඩනයන් වේදනාවන් ඒ සියල්ල දැනගෙන යෙරුසලමට ඇතුළුණු ආකාරය, එහිදී උන්වහන්සේ යෙරුසලමේ වැසියන්ට ලබා දුන්න උපදෙස්, නමුත් ඒවා ඒ වැසියන් පිළිගත්තද නැද්ද, ඒ තුලින් මුහුණ දෙන්නට සිදුවුණු ප්‍රශ්න මොනවාද, මේ 10 වන දිනේ විශේෂත්වය සහ 10 වන දිනේ බැටළු පැටවව සූදානම් කරගත යුතු ආකාරය, එය පිළිගත යුතු ආකාරය, ජේසුස් වහන්සේකට සූදානම් වුණු ආකාරය, ජේසුස් වහන්සේගේ මේ 10 වන දිනේ ඊශ්‍රායල් අගනුවරට පැමිණීමේ එම දිනය, එම වැසියන් ඒක සලකපු ආකාරය පිළිබඳව අද මේ වෙලාවේ අපි අධ්‍යයනය කරන්නට සූදානම් වෙනවා. පසුගිය අවස්ථාවෙත් අපි අධ්‍යයනය කරපු විදිහට නික්මයාම පොතේ 12 වන පරිච්ඡේදයේ විස්තර වෙනවා පාස්කු පූජාව සඳහා බැටළු පැටවාව වෙන් කරගත යුතු ආකාරය. එහි සඳහන් වෙනවා මේ නිස්සාන් කියන මාසේ 10 වෙනිදා වෙනකොට අවුරුද්දක් සම්පූර්ණ වන බැටළුවෙක් තමයි මේ පූජාව සඳහා ලබා ගන්න අවශ්‍ය. නික්මයාම් පොතේ 12 වන පරිච්ඡේදය අපි කලින් අවස්ථාවකත් මේක අධ්‍යයනය කළා. එහි සඳහන් වෙනවා මේ 10 වෙනිදා බැටළු පැටවාව සූදානම් කරගත යුතු බව. නික්මයාම 12 පළමුවෙනි පදයේ සිට සමිදානන් වහන්සේ මිස්ර දේශයේදී මෝසෙස් සහ ආරෝන්ට කතා කොට මෙසේ වදාළසේක. මේ මාසය හැම මාසවලටම මුල් මාසය විය යුතුය. අවුරුද්දේ පළමුවන මාසයද විය යුතුය. නුඹලා මුළු ඊශ්‍රායල් ජනතාව අමතා මෙසේ නිවේදනය කළ යුතුය. මේ මාසයේ 10 වන දින හැම මිනිසෙක්ම එක් ගෙදරකට බැටළු පැටවකු බැවින් පවුලකට බැටළු පැටවකු සපයාගත යුතුය. පාස්කු මංගල්‍ය පැවැත්වීමේ නියෝග දෙවියන් වහන්සේ මෙලෙස ඔවුන්ට ලබා දුන්නා. 10 වෙනි දිනේ බැටළු පැටවාව හැම පවුලකම අය සූදානම් කරගත යුතු බවට දෙවියන් වහන්සේ ඔවුන්ට උපදෙස් දීලා තිබුණා. දැන් මේ අනුව ඊශ්‍රායල් ජාතිය තුල බැටළු පැටවාව සූදානම් කරගෙන වසර ගණනාවක් තිස්සේ මේ පාස්කු උත්සවය සැමරෙමින් තිබුණා. මුල්ම පාස්කුව ඔවුන් මිසරෙන් එළියට එන අවස්ථාවේ ඔවුන් සමරනු ලැබුවා. ජේසුස් වහන්සේගේ කාලය දක්වාම මේක චාරිත්‍රයක් විදිහට ඊශ්‍රායල් පවත්වනු ලැබුවා. හැබැයි මේ තුලින් සංකේතවත් වන්නේ කුමක්ද? මේ තුලින් අනාගතයේ ජේසුස් වහන්සේගේ පැමිණීම සහ ජේසුස් වහන්සේගේ පූජාව පිළිබඳව ලබා දීලා තිබෙන අදහස ගැන ඊතරම් අවබෝධයක් ඊශ්‍රායල්වරුන්ට තිබුණ නැහැ. ඉතින් වර්තමානයේ වනතුරුත් ඊශ්‍රායල්වරු ජේසුස් වහන්සේව පිළි අරගෙන නැහැ. හැබැයි ඊශ්‍රායලයේ පිරිසක් උන්වහන්සේව අදහාගත්තා. ඔවුන් ගැලවීමට පැමිණුණා. කෙසේ වෙතත් ඔවුන් මේ බැටළු පැටවාගෙන් කළ පූජාව අවුරුදු පතා මෙලෙස සූදානම් වෙලා නිස්සාන් කියන මාසේ මේ අවුරුද්දේ ලංකාවේ මාස ක්‍රමය අනුව නම් අද දවස තමයි ඒ සඳහා යෙදිලා තිබෙන්නේ. ඉතින් මෙන්න මේ දවස තමයි ඔවුන් පාස්කු පූජාව සඳහා බැටළුවව සූදානම් කරගත්තේ. හැම පවුලකින්ම ඔවුන් මේක කළා. දැන් මේ අනුසාරයෙන් අපි දකිනවා නව ගිවිසුමට පැමිණෙද්දී ජේසුස් වහන්සේ පාස්කු බැටළුවා මෙන් පූජාවට යාමට සූදානමින් සිටියා.
එහිදී ජේසුස් වහන්සේ යෙරුසලමට ඇතුල්වීම සිදු වුණේ මෙන්න මෙවැනි කාලයක. ලූක් පොතේ 19 වන පරිච්ඡේදයේ 28 වන පදයේ සිට 15ට අධ්‍යයනය කළොතින් එහි විස්තර වෙනවා ජේසුස් වහන්සේ යෙරුසලමට රාජ තේජසින් යුක්තව ඇතුළු වුණු ආකාරය. එහි 28 වෙනි පදයේ සිට උන්වහන්සේ මෙවදන් පවසා ජෙරුසලමට යන පිණිස ඔවුන්ට පෙරටුව වැඩිසේක. උන්වහන්සේ ඔලීව නම් කන්දට නුදුරු බෙත්පාගයටද බෙතානියටද ලං වූ කල සිය ශ්‍රාවකයන්ගෙන් දෙදෙනෙකු යාමින් ඔබ ඉදිරිපිට තිබෙන ගමට යන්න. එහි ඇතුළු විට කිසි කලක කිසිවෙකු නොනැගුණු කොටලු නාම්බකු බැඳ සිටිනු ඔබට සම්භවන්නේ. ඌ ලිහා මෙහි ගේන්න. ජේසුස් වහන්සේ කියනවා මේ යෙරුසලමට යාම සඳහා මට කොටලුවෙක් සූදානම් කරන්න කියලා. ඒ කොටලුවව ජේසුස් වහන්සේ වෙතට අරගෙන එනු ලැබුවා. ඔවුන් කොටලුව අරගෙන උන්වහන්සේ වෙතට ගෙනාව. ඒ වගේම මේ ඔහු කොටලු නාම්බා උන්වහන්සේ වෙත ගෙනවුත් තමන්ගේ උතුරු සලු ඌපිට අතුරා ජේසුස් වහන්සේ ඌපිට හිඳ වූසේක. උන්වහන්සේ යද්දී ඔහු තමන්ගේ උතුරු සලු මග එලාලූසේක. උන්වහන්සේ ඔලීව කන්දේ බෑවුම ළඟට පැමිණි කල්හි මුළු ශ්‍රාවක සමූහයා ප්‍රීති වන්නටත් තමන් දුටු සියලු ප්‍රබල ක්‍රියා ගැන මහත් ශබ්දයකින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නටත් පටන්ගෙන දෙවියන් වහන්සේට ස්තුති වේවා, දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා කියලා ජේසුස් වහන්සේගේ මග දෙපස රැඳී සිටිමින් උන්වහන්සේව ගෞරවයට පත්කරපු ආකාරය අපිට මෙතනදී දකින්න පුළුවන්. යෙරුසලමට පැමිණෙද්දී ඒ මග දෙපස රැස්වුණු සාමාන්‍ය මිනිසයන්, ඒ වගේම ජේසුස් වහන්සේගේ සියලු ශ්‍රාවකයන් උන්වහන්සේට ප්‍රශංසා කරමින් උන්වහන්සේව යෙරුසලමට පිළිගත් ආකාරය අපිට මෙහිදී දකින්න පුළුවන්. ඒ වුණාට යෙරුසලමේ වැසියන්, යෙරුසලම හිටපු නායක පූජකවරුන්, පරිසයවරුන් ඇතුළු මේ පූජක පිරිස, ඒ වගේම යෙරුසලමේ හිටපු නායකයන් ජේසුස් වහන්සේගේ පැමිණීම ගැන සතුටු වුණේ නැහැ. ඒ යෙරුසලමට යන අතරමඟදී උන්වහන්සේගේ ශ්‍රාවකයන් උන්වහන්සේව ප්‍රශංසා කළ නමුත් උන්වහන්සේ යෙරුසලමට ඇතුල් වෙලා යෙරුසලම තුළට පිවිසිලා ඒ දෙස බලද්දී උන්වහන්සේ යෙරුසලම ගැන කම්පා වෙනවා. ඒකට හේතුව යෙරුසලමේ පූජකවරු, නායකයන් උන්වහන්සේ කවුද කියන එක අඳුරගත්තේ නැහැ. මේ ගැන ලූක් 19 වෙනි පරිච්ඡේදයේ 41 වන පදයේ සිට විස්තර වෙනවා. දැන් මෙන්න මේ තමන්ට විඳින්නට වෙන සියලු වද වේදනා පිළිබඳ ජේසුස් වහන්සේ කලින් උන්වහන්සේට ඒක දැනගන්න ලැබිලා තිබුණා. ඒ ගැන තේරිලා තිබුණා. ඉතින් ඒ මොන දේ වුණත් අත්විඳින පිණිස ජේසුස් වහන්සේ මෙන්න මේ යෙරුසලමට ඇතුල් වෙනවා. දැන් එදා නික්මයාම් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පාස්කු පූජාව උදෙසා 10 වෙනිදා බැටළුවව වෙන් කරගත්තාක් මෙන් බැටළුවව සූදානම් කරගත්තාක් මෙන් දැන් ජේසුස් වහන්සේ මේ නිස්සන් කියන මාසයේ 10 වෙනිදා මේ යෙරුසලම තුලට ඇතුල් වෙනවා. මේ ඇතුල්වීමත් සමග ඒ ඇතුල් වෙන මාර්ගයේ හිටපු අය ජේසුස් වහන්සේව ගෞරවයෙන් යුක්තව පිළිගත්තත් යෙරුසලමේ වැසියන්, ඒ වගේම යෙරුසලමේ හිටපු නායක පූජකවරු උන්වහන්සේ කවුද කියලා ඇත්තටම හඳුනගෙන සිටියේ නැහැ. සමහර විට මේ මග දෙපස රැස් වෙලා හිටපු අයත් ජේසුස් වහන්සේ කළ බලවත් ක්‍රියා ගැන කියමින් ප්‍රශංසා කළා කියලා තමයි මෙහි විස්තර වෙන්නේ. ඒ ජේසුස් වහන්සේ කළ ක්‍රියා දුටුවා. හැබැයි මේ සෙනගගේ පසුව ක්‍රියාකාරකම් අපි දකිද්දී ඔවුන් ජේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරන ආකාරය අපි පසුව දකිනවා. මෙතන ඉඳලා පරිච්ඡේද කීපයක් යනකොට මේ ප්‍රශංසා කරපු අයම ජේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරන ආකාරයත් අපිට දකින්න පුළුවන්. එතකොට ජේසුස් වහන්සේගෙන් ආශිර්වාද ලැබපු, හාස්කම් ලැබපු පිරිසක් ඒ උදෙසා ඒ ලැබපු හාස්කම් ජේසුස් වහන්සේගේ බලවත් ක්‍රියා නිසා උන්වහන්සේට ස්තුති කළා මිසක් ජේසුස් වහන්සේ කවුද කියන එක පිළිබඳව නිවැරදි අවබෝධයකින් උන්වහන්සේ උදෙසා තමන් කැපවෙන්නට සූදානමින් ඒ දේ කරපු බවක් අපට මේ සෙනගගෙන් පෙනෙන්නේ නැහැ. ඔවුන් ජේසුස් වහන්සේට ප්‍රශංසා කළා. හැබැයි උන්වහන්සේගේ අරමුණ, උන්වහන්සේ කවුද කියන එක, මෙසියස් වහන්සේගේ සැබෑ අරමුණ මොකක්ද කියන එක මේ සෙනග දැනගෙන සිටියේ නැහැ. ඒ නිසා ජේසුස් වහන්සේ යෙරුසලමේ වැසියන් දිහා බලලා දුක් වෙනවා. දැන් වර්තමානයේදීත් බොහෝ පිරිසක් මෙන්න මේ තත්ත්වෙ සිටිනවා කිතුණු සභාවේ. ඒකට හේතුව බොහෝ දෙනෙක්
ජේසුස් වහන්සේගේ බලය ආශිර්වාද දැකලා උන්වහන්සේ වෙතට ආපු පිරිසක් ඉන්නවා. ඔවුන් තම තමන්ගේ අරමුණු ජේසුස් වහන්සේගෙන් ලැබෙයි කියන අපේක්ෂාවෙන් සිටිනවා. වර්තමානයේ බොහෝ කිතුණුවන් අතරින් ජේසුස් වහන්සේගේ සැබෑ අරමුණට අනුගත වුණ පිරිස ඊටාම ස්වල්ප දෙනයි සිටින්නේ. හරියට මේ එදා සිදුවුණු දේ වගේම තමයි. ඉතින් ජේසුස් වහන්සේට පේන මග දෙපස එකතු වෙලා උන්වහන්සේට ප්‍රශංසා කරන ගීත ගායනා කරන අර තාල පත්‍ර අරගෙන උන්වහන්සේ එන මග දෙපස ඒව වනමින් සිටිනවා. මේ මොන දේ කළත් මේ මිනිසුන්ගේ හිත ඇතුළ මේ යෙරුසලමට ඇතුල් වෙන අවස්ථාවේ එහි සිටපු වැසියන්, එහි සිටපු නායක පූජකවරුන් ඔවුන් කිසි කෙනෙක් මෙසියස් වහන්සේ ගැන ඔවුන් කියවලා තිබුණට ජේසුස් වහන්සේගේ පැමිණීම ගැන ඔවුන් කියවලා තිබුණට උන්වහන්සේව නිවරදිව තේරුම්ගෙන නැති බව ජේසුස් වහන්සේ දකිනවා. මේ නිසා ලූක් 19 වෙනි පරිච්ඡේදයේ 41 වන පදයේ සිට විස්තර වෙනවා. උන්වහන්සේ අගනුවරට ළඟා වූ විට එය දුටු විට නුවර ගැන හඬමින් මෙසේ වදාළසේක. අහෝ ඔබට ශාන්තිය සලසා දෙන දේ ගැන මේ උදාර දිනේදීවත් ඔබ දැන සිටියා නම් එහෙත් එසේ නොවිය. එය ඔබේ දෙනතින් සැඟවී ඇත. ඔබේ සතුරන් බලකොටු තනා ඔබ සිසාරා සතර දිගින්ම ඔබ වටලන දවස් පැමිණෙන්නේය. ඔවුහු ඔබද ඔබ තුල සිටින දරු කැලද පොළවේ ගසා ගලක් පිට ගලක් තිබෙන්නට ඉඩ නාරින්නෝය. මන්ද දෙවියන් වහන්සේ ඔබ ගලවන්නට පැමිණි දවස ඔබ නොදත් හේිනි. මෙහිදී ජේසුස් වහන්සේ කියනවා යෙරුසලම ගැන හඬා වැළපෙනවා ජේසුස් වහන්සේ. උන්වහන්සේ කියනවා මේ තව ටික කාලෙකින් මේ නුවරට වෙන්නට යන විපත්තිය මොවුන් දන්නේ නැහැ. මේ විපත්තියට මේ සෙනගට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒකට හේතුව දෙවියන් වහන්සේ මේ නුවර ගලවන පිණිස පැමුණුණා. ඒ වුණාට මේ නුවර වැසියන් උන්වහන්සේගේ තැනැත්තාව පිළිගත්තේ නැහැ. මේ නිසා විපත්තිය නුවරට පැමිණෙන බව සිහි කරලා ජේසුස් වහන්සේ අඬනවා. මේ නුවර සියලු දෙනාට විනාශයකට යන්න සිද්ධ වෙනවා. මේ ලස්සනට තියෙන දේව මාලිගාවේ ගලක් පිට ගලක් ඉතුරු නොවන විදිහට බිඳ වැටෙනවා. ඒ වගේ මේ නුවර වැසියන්ගේ කුඩා දරුවන්ව පොළවේ ගසලා මරා දමනවා. අනාගතයේ වෙන්නට යන දෙයක් ජේසුස් වහන්සේ දකිනවා. උන්වහන්සේව පිළිගත්තේ නැහැ මේ නුවර වැසියන්. ඔවුන් පිටතින් ඉඳන් ප්‍රශංසා කළා. හැබැයි උන්වහන්සේගේ සැබෑ අරමුණ ඔවුන් කිසි කෙනෙක් වටහාගෙන සිටියේ නැහැ. මේ නිසා ජේසුස් වහන්සේ මේ ගැන දුක් වුණා. ඒ වගේම උන්වහන්සේ යෙරුසලමට ඇතුළු වුණයින් පසුව උන්වහන්සේට දකින්න ලැබුවේ දේව මාලිගාව ඊටාම අපවිත්‍ර තැනක් වෙලා තිබෙනවා. දේව මාලිගාව වෙළඳාම් පොලක තත්වයකට වැටී තිබෙන ආකාරය උන්වහන්සේට දකින්න ලැබුණා යෙරුසලමට ඇතුළු වුණාට පස්සේ. 45 වන පදයේ සිට ලූක් 19 උන්වහන්සේ දේව මාලිගාවට ඇතුල් වී එහි සිටි වෙළඳුන් පළවා හරින්නට පටන්ගෙන මාගේ ගෘහය යාඥාවේ ගෘහයක් වන්නේය කියා ලියා ඇත. එහෙත් ඔබ එය සොරුන්ගේ ගුහාවක් කර තිබේ යයි ඔවුන්ට වදාළසේක. ජේසුස් වහන්සේ මෙන්න මේ අවස්ථාවේදී තමයි දේව මාලිගාව ඇතුළට ගිහිල්ලා එහි මිල මාරු කරපු අය, වෙළඳාම් කරපු අය මේ ඔක්කොම දේව මාලිගාවෙන් පන්නලා දමලා දේව මාලිගාව පවිත්‍ර කරගත යුතුයි කියලා එහි සිටපු අයට ප්‍රකාශ කරනු ලැබුවේ. ඉන් පසුව ජේසුස් වහන්සේ දේව මාලිගාවේ නතර වෙලා එහි සිටපු ශ්‍රාවකයන්ට උගන්වන්න පටන් ගත්ත දින ගානක්. ඒක ආරම්භ වුණේ මෙන්න මෙවැනි කාලයක. ජේසුස් වහන්සේ දේව මාලිගාවේ තිබුණු වැරදි ටික පෙන්වලා දුන්නා. මෙන්න මේ දේවල් අපවිත්‍රයි. මේ මෙතන වෙළඳාම් සිදු වෙනවා. ජේසුස් වහන්සේ කිව්වා දෙවියන් වහන්සේගේ මේ මන්දිරය යාඥාවේ ගෘහයක්. මේක වෙළඳ පොලක් නොවේ. මේක මිලමාරු කරන, මේක මුදල් උපයන්න තම වාසියට යොදාගන්න ස්ථානයක් නෙමෙයි කියලා ජේසුස් වහන්සේ ඔවුන්ට තරවටු කළා. හැබැයි ඒ තරවටුව ඔවුන් පිළිගත්තේ නැති බවක් අපිට දකින්න ලැබෙනවා. එහි සිටි වෙළෙන්දන්ට වඩා ඒම වෙළඳාම් Tamanගේ ජීවනෝපාය කරගෙන හිටපු එතන හිටපු පරිසුවරු සහ එතන හිටපු උත්තම පූජකවරු ජේසුස් වහන්සේගේ මෙම ක්‍රියාකලාපයට දැඩි ලෙස කෝපයටපත් වුණා. මෙතන ඉඳලා එම උත්තම පූජකවරු සහ පරිසුවරු
රහසින් කුමන්ත්‍රණය කරන්න පටන් ගත්තා ජේසුස් වහන්සේව මරා දැමීමට ඉක්මනින් මරා දැමීමට අවශ්‍ය කරන උපායන් ඔවුන් සූදානම් කරන්න පටන් ගත්තා. ඒකට හේතුව ඔවුන් දැක්කා ජේසුස් වහන්සේ අධිකාරීත්වයකින් යුක්තව ඇවිල්ලා මේ දේව මාලිගාවේ මිලමාරු කරපු අය මෙච්චර කාලයක් අවසර ලබාගෙන එහි වෙළඳාම් කරපු අය ඒ වගේම මේ හිටපු පූජකවරුන් විසින්ම මෙහෙවපු සමහර වෙළඳාම් මේ දේව මාලිගාව තුල තිබුණා. දැන් මේ ඔක්කොට විරුද්ධව ජේසුස් වහන්සේ ඇවිල්ලා කතා කරද්දී මේ වෙළඳාම් මේ තමන්ගේ වාසියට මේවා කරන්න එපා කියලා ඒවා අයින් කරගන්න කියලා කතා කරද්දී ඒකට පළමුවෙන්ම විරුද්ධ වුණේ එතන හිටපු පූජක පිරිස. ඉන් පස්සේ මේ පූජකවරු ඇවිල්ලා ජේසුස් වහන්සේගෙන් විචාරනවා ඔයා දැන් මොන අධිකාරී බලයකින්ද ඇවිල්ලා මෙතන මේ දේවල් කරන්නේ? ඒක ලූක් 20 වෙනි පරිච්ඡේදය ආරම්භ වෙද්දී අපිට ඒක දකින්න පුළුවන්. ජේසුස් වහන්සේගේ අධිකාරී බලය ගැන එහි හිටපු පූජකවරු ප්‍රශ්න කරනවා. මේ ඇවිල්ලා කොහොමද මෙතන එහෙම පවිත්‍ර කරන්නේ? මෙතන කොහොමද වෙළඳාම් තියෙනව නැති කරන්නේ? මෙතන කරපු දේවල් කොහොමද ඇවිල්ලා වෙනස් කරන්නේ? එහෙම ප්‍රශ්න කරමින් ජේසුස් වහන්සේ මොන අධිකාරීත්වයක් ඇතුවද මේ ඇවිල්ලා කරන්න කියලා ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කළා. එහිදී ජේසුස් වහන්සේ ඔවුන්ට සුදුසු පිළිතුරු ලබා දුන්නා. ඒ වෙලාවේදී ඔවුන් නිරුත්තර වුණා. එහිදී ලබා දුන්න පිළිතුරු මොනවද? එහිදී පරිසරුන්ට සහ දේවමාලිගාවේ හිටපු ප්‍රධාන පූජකවරුන්ට ජේසුස් වහන්සේ දුන්න උත්තරවලට ප්‍රතිඋත්තර දී ගන්න බැරි වෙනවා. ඒක ඔබට අධ්‍යයනය කරන්න පුළුවන් ලූක් 20 වෙනි පරිච්ඡේදයේ ආරම්භය තුල. කෙසේ වෙතත් මේ දින ගාන පුරා ජේසුස් වහන්සේ දේවමාලිගාවේ නතර වෙලා තම ශ්‍රාවකයන්ට උගන්වන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේගේ මාලිගාව තුල මේ පූජාවන් පැවැත්විය යුතු නිවැරදි ක්‍රමය ඔවුන්ට පෙන්වලා දුන්නා. එහි තිබුණු වැරදි පෙන්වලා දුන්නා. එහි තිබුණු අනවශ්‍ය දේවල් දෙවියන් වහන්සේගේ මාලිගාව දූෂණයට පත් කරන වැරදි වෙළඳාම් ක්‍රම වැරදි දේවල් දේවමාලිගාවේ තිබිය යුතු නොවන දේවල් ජේසුස් වහන්සේ පෙන්වුවා. මේවා මෙතන කරන්න එපා. මේක අතීතයේ ඉඳලා පැවතුනේ මෙහෙමයි කියලා ජේසුස් වහන්සේ දේව මාලිගාවේ සැබෑ අරමුණ ගැන උන්ට පැහැදිලි කරලා දුන්නා. හැබැයි ඔවුන් ඒක පිළිගත්ත බවක් අපට පේන්නේ නැහැ. ප්‍රධාන පූජකවරු නායකයන් කොහොමත් මේ දේ පිළිගන්න කැමති වුණේ නැහැ. එතන නායකයන්ට ඉහළින් ජේසුස් වහන්සේ ඇවිල්ලා වෙන අධිකාරීත්වයකින් කතා කරා කියලා ඔවුන් ජේසුස් වහන්සේත් එක්ක දැඩි ලෙස කෝපයට පත් වෙලා උන්වහන්සේව නසන්න ක්‍රියාත්මක වුණා. මේ ජේසුස් වහන්සේ දීපු මඟ පෙන්වීම නොපිළිගැනීමත් සමග ජේසුස් වහන්සේ කොහොමත් යෙරුසලමට ඇතුල් වෙනකොටම දැක්කා මේ අය මාව පිළිගන්නේ නැහැ. ඒ නිසා මොවුන් මතට සතුරු ජාතීන් ඇවිල්ලා පහර දෙනවා. දෙවියන් වහන්සේ මොවුන්ට ගැලවෙන මාර්ගය හදලා දුන්නා. ඒ වුණාට මොවුන් දෙවියන් වහන්සේව පිළිගත්තේ නැහැ. මේ නිසා සතුරු සේනාවල් ඇවිල්ලා මේ දේවමාලිගාව ගලක් පිට ගලක් නැති වෙන තුරු මේක විනාශ කරනවා. මේ දේවමාලිගාව පමණක් නොවේ මුළු යෙරුසලම මේ වැසියන්ගේ දරුවන් පොළවේ ගහලා මරලා දානවා. ඒ ඔක්කොම සිදුවන බව ජේසුස් වහන්සේ දැක්කා. හැබැයි මේ විපත්තිය පැමිණෙන්නට වසර ගණනාවක් ගත වුණා. ක්‍රිස්තු වර්ෂ 70න් පසුව මේ විපත්තිය සිදුවෙන ආකාරය අපිට ඉතිහාසයේ දකින්න පුළුවන්. හැබැයි මේ කියපු දේ උන්වහන්සේ කොච්චර කිව්වත් යෙරුසලමේ වැසියන් පිළිගන්න කැමති වුණේ නැහැ. ඒ උන්වහන්සේ කියපු විදිහට දේවමාලිගාව පවිත්‍ර කරනවා වෙනුවට ඔවුන් කළේ මොකද්ද? ජේසුස් වහන්සේව වද දීලා මරන්නට අවශ්‍ය කුමන්ත්‍රණ සකස් කරන්න පටන් ගත්තා. ප්‍රධාන පූජකවරු පමණක් නොවේ මුළු යෙරුසලමේ වැසියන්ම මේ පූජකවරුත් එක්ක එකතු වුණා. උන්වහන්සේව පාවල දෙන අවස්ථාව වෙද්දී අපිට ඒක දකින්න පුළුවන්. ඒක අපි ඉදිරි දවස්වලදී අධ්‍යයනය කරමු. කෙසේ වෙතත් ජේසුස් වහන්සේ පෙන්වලා දුන්න වැරදි හදාගත්තේ නැති එක නිසා ඊශ්‍රායල් වැසියන්ට යෙරුසලමට විපත්තියක් පැමිණෙන්නට යන බව අනාගතයේ එම විපත්තිය එන බව ජේසුස් වහන්සේ දැක්කා. හැබැයි ඊට පෙර මේ යෙරුසලමේ වැසියන්ම මේ නායක පූජකවරුම නිවැරදි වෙන්නට උපදෙස් ලබා දුන්න ජේසුස් වහන්සේව මරා දාන්නට කටයුතු කළා. වර්තමානයේදීත් මේ දේම කිතුණු සභාවල් වල සිදු වෙනවා. යමෙක් දෙවියන් වහන්සේගේ නිවැරදි සැලැස්ම පෙන්නලා සභාවල් වල තිබෙන වැරදි පෙන්වලා ඒව නිවැරදි කරගන්න උපදෙස් දුන්නොතින් එම උපදෙස් දෙන කෙනාට විරුද්ධව නැගිටිනවා මිසක් ඒවා නිවැරදි කරගන්න ආකාරයක් අපිට කිතුණු සභාවල් වල පෙනෙන්නට නැහැ. බොහෝ සභාවන් වල සමහර සභාවන් දෙවියන් වහන්සේ ඉදිරියේ කැපවීමෙන් උන්වහන්සේ කියන මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරන බව අපට පේනවා. කිතුණු
ජනතාව අතරෙත් මේ වගේමයි. සමහර කිතුණුවන්ට උපදෙස් ලබා දෙද්දී ඔවුන් එතනින් පස්සේ කතා කරන්නේවත්, ඔවුන් එතනින් පස්සේ උපදෙස් ලබා ගන්නේවත්, ඔවුන් එතනින් පස්සේ අපි යම් උපදෙසක් දුන්නොත් මෙන්න මේ වැරද්ද තිබෙනවා ඔබේ, මෙන්න මේ වංචාකාරී මාර්ගය ඔබ තුල තිබෙනවා, මෙන්න මේක නිවැරදි කරගන්න අවශ්‍යයි කියලා යමෙකුට උපදෙස් දුන්නොත් ඒ උපදෙස් සලකලා ඒව නිවැරදි කරගන්න කීප දෙනෙකුත් ඉන්නවා. එවැනි පිරිසකුත් කිතුණුවන් අතර සිටිනවා. නමුත් බහුතරයක් තමන්ට උපදෙස් ලබා දෙද්දී එම උපදෙස් දෙන පුද්ගලයාට විරුද්ධව නැගී සිටිනවා මිසක් එම දීපු උපදෙස් අනුව තම ජීවිතය නිවැරදි කරගන්නට කටයුතු කරන්නේ නැහැ. එසේ දෙන උපදෙස් අනුව දැන් ජේසුස් වහන්සේ දුන්න උපදෙස් අනුව යෙරුසලමේ වැසියන් යෙරුසලමේ පූජකවරු නිවැරදි වෙන්නට කටයුතු නොකරපු නිසා ඔවුන්ට විපත්තියක් පැමුණා. ඒක එන්නේ අනාගතයේදී. ඒක මතු කාලෙදී ඔවුන්ට පැමුණුණා. ඒක තව ඒකට වසර ගණනාවක් ගියා. හැබැයි එසේ ප්‍රතික්ෂේප කිරීමත් එක්ක ඒ උපදෙස් දීපු තැනැත්තාව විනාශ කරන්නට කටයුතු කළා. ඒකට වැඩි දවසක් ගියේ නැහැ. ඒ උපදෙස් දුන්න කෙනා ජේසුස් වහන්සේව අල්ලලා මරලා දාන්න මේ අය කටයුතු කළා. වර්තමානයේ කිතුණුවන් අතරෙත් අපිට මේක දකින්න පුළුවන්. බොහෝ කිතුණුවන්ට ඔවුන්ගේ යම් වරදක් පෙන්වලා දුන්නොත්, ඔවුන්ගේ ජීවිතේ නිවැරදි කරගත යුතු තැනක් පෙන්වලා දුන්නොත් බොහෝ දෙනා ඒක පිළි අරගෙන ඒක හදාගන්නව වෙනුවට ඒ උපදෙස දීපු කෙනත් එක්ක වෛර බැඳ ගන්නට, ඒ උපදෙස දීපු කෙනා එක්ක හැප්පෙන්නට සහ ඔහුව විනාශ කරන්නට කටයුතු කරනවා මිසක් තමන්ගේ ජීවිතයේ තිබෙන අඩුපාඩුව මොකද්ද? ඇත්තටම යා කියපු දේ ඇත්තද? එයා ඒ දේවගැතිවරයා කියපු දේ අනුව මගේ ජීවිතේ මේ වැරද්ද තියනවද කියලා තමන්ගේ ජීවිතේ විමසලා ඒක නිවැරදි කරගන්නවට වඩා උපදෙස දීපු කෙනත් එක්ක තරහ වෙලා ඔහුට විරුද්ධව ඊට පස්සේ කටයුතු කරන්න ක්‍රියා කරනවා. ඒක තමයි බොහෝ තැන්වල සිදු වෙන්නේ. හැබැයි ඒක සුදුසු දෙයක් නොවේ. ඒකෙන් ඉස්සෙල්ලම පීඩාවට පැමිණෙන්නේ ඒ සැබෑ දෙවියන් වහන්සේගේ සේවකයා, උපදෙස දීපු කෙනා. ඉතින් ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි. අද යම් කෙනෙක් ඒ දෙන උපදෙස් පිළිගන්නේ නැත්නම් ඒ පිළිගන්නේ නැති අය තමන්ගේ බලහත්කාරය යොදාගෙන, තමන්ගේ පරිගැනීමේ චේතනාවන් උපයෝගී කරගෙන ඒ උපදෙස් දීපු දෙවියන් වහන්සේගේ සේවකයන්ට විරුද්ධව කටයුතු කරනවා. ඒ වෙලාවේදී එම දේව සේවකයන්ට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා. විවිධ අමාරු කාල තුලින් ගමන් කරන්න සිදු වෙනවා. ඒ වගේම තමයි ඒ දේ මුලින් සිද්ධ වෙනවා. ඒ උපදෙස් දීපු කෙනාට ඒ පීඩාව තුලින් මුලින් යන්න සිද්ධ වෙනවා. ඒක තමයි දෙවියන් වහන්සේගේ සේවයේ හැටි. ඉතින් ඒ වෙලාවේදී අපි ඉවසීමෙන් ඒක දරා ගන්නට අවශ්‍යයි. ජේසුස් වහන්සේ ඒක තමයි උන්වහන්සේගේ ජීවිතෙන් පෙන්වුවේ. මේ සෙනගට දීපු උපදෙස් පිළිගත්තේ නැති එකෙන් ඉස්සෙල්ලම දුක් විඳින්න සිදු වෙන්නේ මට කියන එක තමයි ජේසුස් වහන්සේ පෙන්වුවේ. සෙනග තමයි වැරද්ද කළේ. හැබැයි ඒකේ පාඩුව, ඒකේ වේදනාව ජේසුස් වහන්සේ විසින් මුලින් උසුල ගත්තා. හැබැයි ජේසුස් වහන්සේ දැනගෙන හිටියා මොවුන්ගේ මේ අකීකරුකම් නිසා තව වසර ගණනාවකින් සතුරු ජාතීන්ගෙන් මුළු යෙරුසලමට පහර ලැබෙන බව. උන්වහන්සේ යෙරුසලමට ඇතුල් වෙද්දී ඒ කියපු අනාවැකිවල ප්‍රකාරයට යෙරුසලමට රෝම අධිරාජ්‍යයෙන් ඇවිල්ලා පහර දීලා ඒ නගර විනාශ කළ දාපු ආකාරය අපිට පසු කාලීනව දකින්න ලැබෙනවා. කෙසේ වෙතත් මේ දීපු උපදෙස් මේ වැසියන් පිළිගත්තේ නැහැ. දේව මාලිගාව පවිත්‍ර කරගන්න කියලා දීපු උපදෙස් පිළිගත්තේ නැහැ. දේව මාලිගාව වෙළඳාම් කරන්න එපා කියලා කිව්වා. දේව වචනය විකුණන්න එපා කියලා කිව්වා. දෙවියන් වහන්සේගේ පූජාවන්, දෙවියන් වහන්සේ දීපු දීමනාවන් මුදලට පරිහරණය කරන්න එපා කියලා ජේසුස් වහන්සේ උපදෙස් දුන්නා. ඒ වගේම තමයි වර්තමාන කිතුණු සභාවට දැන් අපත් දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මඟ පෙන්වීම් දිදී සිටිනවා. ඔබගේ සේවාව මුදලට ලඝු කරන්න එපා කියලා. ඒ වගේම ඔබට දෙවියන් වහන්සේ දී තිබෙන සුව කිරීමේ, අශුද්ධාත්ම දුරු කිරීමේ ආදී විවිධ ආත්මික දීමනාවන් ඒවා මුදලට පරිහරණය කරන්න එපා කියලා අපි උපදෙස් දෙමින් සිටියා. ඒ වගේම දේව වචනය මුදලට විකුණන්න එපා. හැම කෙනෙක්ටම පොදුවේ අවශ්‍ය කරන මඟ පෙන්වීම් ලබා දෙන්න කියන දේ අපි කාලයක් තිස්සේ උපදෙස් දෙමින් සිටියා. හැබැයි බොහෝ දෙනෙක් ඒවා පිළිගන්න ස්වරූපයක් දකින්න නැහැ. ඒ වැරදි මාර්ගවල වෙළඳාම් වල ගියපු සභාවන්, වෙළඳාම් මාර්ගවල ගියපු පිරිස තවදුරටත් එම මාර්ගවල හැසිරෙමින් තමන්ගේ වැරදි නිවැරදි කරගන්නේ නැතුව එම උපදෙස් ලබා දෙන පිරිසට විරුද්ධව කටයුතු කරන්නට ඒක සිරිත, ඒක තමයි හැටි. ඒක එදා යෙරුසලමේදී ජේසුස් වහන්සේට සිදු වුණා. ඒ නිසා එම උපදෙස් ලබා දුන්න ජේසුස් වහන්සේට දුක් වේදනා තුලින් යන්නට සිදු වුණා.
ඉතින් දේව සේවය තුළ ඔබ තේරුම් ගත යුතුයි ඔබ දෙන උපදෙස් සමහර අය පිළිගනී. හැබැයි අනිත් අය පිළිගන්නේ නැති අය ඔබට විරුද්ධව කටයුතු කළයි. හිතෝපදේශ පොතේ කියන විදිහට ප්‍රඥාවන්තයෙක්ට උපදෙසක් දුන්නොත් ප්‍රඥාවන්තයෙක්ට තරවටුවක් කළොත් ඒ ප්‍රඥාවන්තයා ඔබට ප්‍රේම කරනවා. හැබැයි දෙන උපදෙස් පිළිගන්න අකමැති අනුවණයෙක්ට උපදෙසක් දුන්නොත් තරවටුවක් දුන්නොත් ඒ තැනැත්තා ඔබට වෛර කරන්න පටන් ගන්නවා. ඉතින් මෙලෙසම ජේසුස් වහන්සේව අදහා ගන්නට අපොහොසත් වුණ දෙවියන් වහන්සේගේ ප්‍රතික්ෂේප වීම මේ දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීම ප්‍රතික්ෂේප කළා දාලා දේව මාලිගාව වෙළඳාමක් කරගෙන හිටපු පිරිස ජේසුස් වහන්සේ කියන දේ උන්වහන්සේ දුන්න තරවටුව පිළිගත්තේ නැහැ. තරවටුව පිළිගත්තේ නැතුව ජේසුස් වහන්සේට විරුද්ධව වෛර වුණා. අර හිතෝපදේශ පොතේ කියලා තිබුණා වගේ තමයි. එතන ඇත්තටම දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රඥාවන්තයන් සිටියේ නැහැ. ඔවුන්ට බැරි වුණා ජේසුස් වහන්සේව පිළිගන්න. ඔවුන් තමන්ගේ තාවකාලික ලාභයන් වලින් ජේසුස් වහන්සේ දුන්න එම තරවටුව ප්‍රතික්ෂේප කළා දාලා තරවටුව දුන්න ජේසුස් වහන්සේට වෛර කරන්න පටන් ගත්තා. මේ නිසා මුලින්ම ජේසුස් වහන්සේ එම පීඩාව තුලින් ගමන් කරපු ආකාරය අපිට ඊළඟ දවස්වලදී කියවලා බලන්න පුළුවන්. ඒ වගේම ඒයින් පසුව ඔවුන් කරපු ක්‍රියාවේ බරපතලකමේ හැටියට මුළු යෙරුසලමට පැමිණෙන විපත්තිය ගැන අපිට ඉතිහාසය තුල දකින්න පුළුවන්. ඉතින් මෙවැනි දිනයකදී නිස්සාන් කියන හෙබ්‍රෝ මාස ක්‍රමය අනුව එම මාසයේ 10 වෙනිදා තමයි අතීතයේදී බැටළු පැටවාව සූදානම් කරගන්නට අවශ්‍ය වුණේ. මෙලෙසම පාස්කු පූජාව සඳහා ජේසුස් වහන්සේ යෙරුසලමට මෙවැනි කාලයකදී ඇතුල් වෙනවා. ඉතින් මෙන්න මේ ගැන අපි අද අධ්‍යයනය කළා. එහිදී ජේසුස් වහන්සේ දීපු උපදෙස් දීපු තරවටුව ඔවුන් පිළිගත්තේ නැහැ. තරවටුව පිළිගන්නව වෙනුවට තරවටුව පිළිගෙන තම වරද නිවැරදි කරගන්නව වෙනුවට තරවටු කරපු කෙනාට වෛර වෙලා උන්වහන්සේගේ අධිකාරීත්වයේ විමසන්නට ඔවුන් පෙළඹුණා. ඒ වගේම උන්වහන්සේව නසන්නට කුමන්ත්‍රණ කිරීම ආරම්භ වුණා මෙන්න මේ දවසේ පටන්. ඉතින් අපි මීළඟ දවස්වල තවදුරටත් ජේසුස් වහන්සේ මේ කුරුසය දක්වා ගිය ගමන පිළිබඳව සහ උන්වහන්සේ ඒන් පසුව ලැබූ ජය මේ හැම දෙයක් වෙතටම අපි ගමන් කරමු. ඒ තුලින් මනුෂ්‍ය වර්ගයාට මේ පාස්කු සමයේ ලබා දුන්න ගැලවීම නිවැරදිව තේරුම් ගන්නට අපි කටයුතු කරමු. අර යෙරුසලමට ඇතුළු වෙද්දී ප්‍රශංසා කරලා පසුව උන්වහන්සේ ප්‍රතික්ෂේප කළ මග දෙපස රැස්වුණ ශ්‍රාවකයන් වගේ නොවි අපි ජේසුස් වහන්සේගේ සැබෑ අරමුණ තේරුම් ගන්න සැබෑ පාස්කු සමයකට මේ කාලේ අපි සූදානම් වෙන්නට අවශ්‍යයි. ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි.